समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ සියලු දෙනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ නිර්වාණ අවබෝධයට උපකාර වන විදියට මේ ධර්මය පරිහරණය කරන්නටයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ජීවිතයට එකතු කරගන්න, ජීවිතයට සමීප කරගන්න මිනිස්සෙකුට මේ ධර්මයේ තුල අත්දකින්න ලැබෙන ධර්මමය ආස්වාදය ඉතා ප්‍රශංසනීය එකක්. ඒ ධර්මයේ තුලින් ලැබෙන ධර්මමය ආස්වාදය තුල Tamanගේ ජීවිතය ගොඩනගා ගන්න මිනිස්සෙකුට ලැබෙන පිළිසරණ, ලැබෙන යහපත තමයි මේ ජීවිතය තුලදීම අවබෝධය කරා යන්න ලැබෙන අවස්ථාව. ඒක පටන් ගන්න තියෙන්නේ සීලයෙන්. සීලයෙන් කිව්වට බුදුදහම කතා කරන දස කුසලයෙන් පටන් ගන්න තියෙන්නේ. බුදුදහම ගැඹුරින් විමර්ශනය කරනකොට කේන්ද්‍රගතව සීලය ගැන කතා කරගන්න වෙලාවට අපිට පේන්නේ බුදුදහමේ සීලය කියලා හඳුන්වන්නේ, සීලය කියලා කතා කරන්නේ මේ ඉන්ද්‍රිය සංවරයට කේන්ද්‍ර වන දස කුසලයයි. එතකොට දස කුසලයේ තුල දැන් බලන්න අපි කියනවා මේ කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති කියලා අපි කියනවා. කුසලය දැන ගැනීමත් අකුසලය දැන ගැනීමත් සම්මා දිට්ඨියට පාර කියලා. කුසලය සහ අකුසලය දැන ගැනීම සම්මා දිට්ඨිය කියලා. එතකොට සම්මා දිට්ඨිය ඒක නම් මෙතන අපි තාම හොඳින් තේරුම් ගන්න ඕන. එතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ දස කුසලයයි, දස අකුසලයයි. එතකොට දස කුසලය සහ දස අකුසලය පිළිබඳ බොහොම විමර්ශනාත්මක නුවණක් තියෙන මිනිස්සෙකුට ඒක තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන සීලය. පන්සිල් එහෙම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අන්තර්ගත නැතුවා නෙමෙයි. නමුත් දස කුසලය කියන එක බුදුසිතේම උපන් ඊටා විශේෂ අවධියක්. ඒ කියන්නේ කයෙන් වෙන අකුසල් තුනත් වචනේ ඒවා විස්තර කරන්න අවශ්‍යත් නැහැ. වචනයෙන් වෙන අකුසල් හතරත් සිතින් වෙන අවිද්‍යාව, ව්‍යාපාදේ, මිච්ඡාදිට්ඨි කියන සිත පදනම් කරගත්ත අකුසල් තුනත් දුරු කර ගැනීම තමයි මූලික පියවර. එතකොට මේකින් සම්මා දිට්ඨියට එන්නේ කොහොමද කියලා කෙනෙක් ඇහුවොත් දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ කුසලයේ දැනගත්තාම අකුසලයේ දැනගත්තාම කොහොමද සම්මා දිට්ඨික වෙන්නේ කියලා. ඇත්තටම මේකම තමයි විද්‍යා විමුක්තිය පහළ වීමේ මූලික අරමුණ, මූලික පදනම. මොකද ත්‍රිවිධ ඊට පස්සේ මේ සම්පූර්ණයෙන්ම දස කුසලය තුල ශක්තිමත් වෙනකොට අර නීවරණයන්ගෙන් හිත බැටකන අවදිය නැති වෙලා යනවා. නීවරණයන්ගෙන් ඒ හිත බැටකන්නේ නැහැ. එතකොට නීවරණයන්ගෙන් ඒ හිත බැටකන්නේ නැතිකොට ඇත්තටම දස කුසලය සහ දස කුසලයේ තුල ශක්තිමත් වෙනකොට අකුසලයේ බැහැර කරනකොට නීවරණයන්ගෙන් හිත බැටකන්නේ නැතිකොට නීවරණයන්ගෙන් බැටකන්නේ නැති තැනක පින්වත්නි විද්‍යාව පහළ වීමට මූලික පදනම හැදෙනවා. එතකොට මේ දස කුසලයේ තුල ශක්තිමත් වෙන ශ්‍රාවකයාට පංච නීවරණයන්ගෙන් හිත බැටකන එක වේගයෙන් අඩු වෙනවා. එතකොට පංච නීවරණයන්ගෙන් හිත බැටකන්නේ නැතිකොට එතන ත්‍රිවිධ සුචරිතයයි මතුවෙන්නේ.
සුචරිතවාදී ශ්‍රාවක භාවයක් තමයි මතුවෙන්නේ. ඒතර කාය සුචරිතයේද වචී සුචරිතයේද මනෝ සුචරිතයේද මේවා මොහොම සරලව කතා කළාට මේවා නිවනට මූලික වශයෙන් හරිම උදව්වක් වෙන කාරණා. ඒතකොට මේ ත්‍රිවිධ සුචරිතයේ පදනම් කරගෙන කයෙන් අකුසල් වෙන්නෙත් නැහැ. වචනයෙන් අකුසල් වෙන්නෙත් නැහැ. මනසින් අකුසල් වෙන්නෙත් නැහැ. බොහොම සුචරිතවාදී ශ්‍රාවකෙක් මෙතන ඉන්නේ. ඒ සුචරිතවාදී ශ්‍රාවක භාවයේ පදනම් කරගෙන ඒ පුද්ගලයා තුළ ඉන්ද්‍රිය සංවරය හැදෙන්න පටන් ගන්නවා. අන්න එතන තමයි ඉන්ද්‍රිය සංවරය හැදෙන්නේ. එහෙමනම් අපි මේ ඉන්ද්‍රිය සංවරය ගැන කතා කළාට ඉන්ද්‍රිය සංවර සීලය ගැන හිම අපි ගැඹුරින් කතා කළාට ඉන්ද්‍රිය සංවරයත් හදලා දෙන්නේ දස කුසලය. ත්‍රිවිධ ඇත්තටම දස කුසලයේ තුල ශක්තිමත් වෙනකොට පංච නීවරණයන්ට ඉඩ බෙන් වෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුජ්ජ විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන්ගෙන් ඒ හිත බැටකන්නේ. ඒ බැටකන්නේ නැතිකොට ත්‍රිවිධ සුචරිතවාදී ශ්‍රාවකෙක්. ඒ කියන්නේ කය තුල සුචරිතයත්, වචනය තුල සුචරිතයත්, මනස තුල සුචරිතයත් කියන මේ ත්‍රිවිධ සුචරිත භාවයේ පදනම් කරගෙන ඒ පුද්ගලයා තුල බොහොම වේගයෙන් ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න පටන් ගන්නවා. ඒතකොට ඉන්ද්‍රිය සංවරය හදලා දෙන්නේ දස කුසලයේ එහෙමනම්. ඒ ඉන්ද්‍රිය සංවරය තුල වාසය කරනකොට පින්වත්නි සම්පූර්ණයෙන්ම ඉන්ද්‍රිය සංවර වෙච්ච තැනක එතන තමයි මේ සති සම්පජඤ්ඤය ඇති වෙන්නේ. අන්න ඉන්ද්‍රිය සංවරය ඇති වුණාන් පස්සේ ඒක උදව් කරගෙන සති සම්පජඤ්ඤය ඇති වෙන්නේ. ඉන්ද්‍රිය සංවර වෙන්න හැම වෙලාවකම සති සම්පජඤ්ඤයට උදව්වක් හම්බ වෙනවා. මොකද එයා තමන්ම පරිස්සම් කරගන්න තැනකට සිහිනුවන පවත්වනවා. මොකද ඇහැ පරිහරණය කරනකොට හොඳට ඇහැ පැත්තේ සිහියක් තියාගන්නවා, නුවණක් තියාගන්නවා. නුවණ කියන්නේ මේ ඇහෙන් දකින රූපේ යථාර්ථය පිළිබඳ ඊටාම ස්වල්ප නුවණක් තියාගන්නවා. මම මෙතන ස්වල්පයි කියලා කතා කරන්නේ පින්වත්නි එතන මේ බොහොම මෝරපු විදියේ නුවණක් නෙමෙයි තියෙන්නේ. තමන්ගේ సంతానගතව තමන්ගේ ජීවිතය තුළින්ම අවබෝධ කරගත්ත නුවණක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා එතන පින්වත්නි අර පුද්ගලයාට මේ ඉන්ද්‍රිය සංවරය සිහි නුවණ හදලා දෙනවා. ඉන්ද්‍රිය සංවරයේ පදනම් කරගෙන සති සම්පජඤ්ඤය වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මේ සිහි නුවණ ඒ කියන්නේ හරිනේ ඉන්ද්‍රිය සංවරය කියන එක ඒ කියන්නේ ඇස කන නාසය දිවකය කියන මේ පංචේන්ද්‍රයන් පරිහරණය කරනකොට ඒවා තුල සංවරයක් හදාගන්නකොට හැම වෙලාවකම තමන්ගේ පැත්තේ નિરાයාසයෙන් සිහිය පවතින්න පටන් ගන්නවා. මොකද ඇහෙන් දකින ඔක්කොම ඇතුළට ගන්න තැනක එයාගේ ජීවිතේ ගොඩනගෙන්නේ නැහැ. කනෙන් අහන ඔක්කොම ඇතුළට ගන්න තැනක එයාගේ ජීවිතේ ගොඩනගෙන්නේ නැහැ. එතකොට ඒ නිසාම සිහිනුවන වැඩෙනකොට ඒ සති සම්පජඤ්ඤේ දියුණු වෙනකොට ඒ සති සම්පජඤ්ඤයට උදව් කරන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයට උදව් කළේ ත්‍රිවිධ සුචරිතවාදී භාවය. ඒ ත්‍රිවිධ සුචරිත භාවයට උදව් කළේ පංච නීවරණයන් ඇති නොවන මට්ටමට මේ හිත සකස් වීම. එතනට සකස් කළේ තමන් ආයාසයෙන් ගොඩනගාගත. ඒක નિરાයාසයෙන් නෙමෙයි. ආයාසයෙන් ගොඩනගාගත්ත දස කුසලය. ඒකයි මේ දස කුසලයේම නිවන විද්‍යා විමුක්තිය සකස් කරලා දෙනවා කියලා අපි කතා කරන්නේ. එතකොට ඒ සිහිනුවන ඇති වුණාට පස්සේ ඒ සිහිනුවනම පදනම් කරගෙන තමයි මේ පුද්ගලයා තුළ යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ. Tamanගේ පැත්තේ සිහිය තියෙනවා. ඇතුලේ එළියෙන් ඉන්ද්‍රිය සංවරය තියෙනවා. දැන් ඇස හරහා ක්ලේශ ධර්මයන් වැඩෙන්න උපදින්න විදිහක් නැහැ. ඒ නිසා ඇස සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, කය සංවරයි. මේ සංවර භාවයේම පදනම් කරගෙන යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. ඒ කියන්නේ හැම වෙලාවකම නුවණින් විමසනවා. ඒතකොට නුවණින් විමසනවා කියලා කියන්නේ මූලික වශයෙන් ඇත්තටම මූලික වශයෙන් මේ ශ්‍රාවකයා තුල ධර්මයට අදාළ පදනම දැන් ගොඩනැගිලා ඉවරයි. සිහිනුවණක් තියෙනවා, යෝනිසෝ මනසිකාරයක් තියෙනවා, ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඒ ඔක්කොම හදලා දුන්නේ ත්‍රිවිධ සුචරිතය. එතනට උදව් කළේ පංච නීවරණයන්ගෙන් අයින් වෙච්ච චිත්තසංතානෙ. එතනට උදව් කරේ දස කුසලය.
මේ දස කුසලය නිවන කරාම ශ්‍රාවකයා පමුණුවනකොට මිනිසුන්ට හිතා ගන්න බෑනේ කොහොමද පමුණුවන්නේ කියලා. මේ කයින් වෙන වැරදි නතර කරලා හිටියා කියලා. මේ බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, හිස් වචන කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව හිටියා කියලා කොහොමද නිවනට පුද්ගලයා සේන්දු වෙන්නේ කියලා සාමාන්‍ය මිනිස්සෙකුට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් නේ පින්වත්නි. ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ යෝනිසෝ මනසිකාරයම පදනම් කරගෙන ඒ පුද්ගලයා තුළ ඒ යෝනිසෝ මනසිකාරය නිසා සද්ධාව උපදින්න පටන් ගන්නවා. ඔන්න මූලික වශයෙන් ධර්මයේ තුල මේ සද්ධර්මයේ ඒ කියන්නේ නිර්වාණේ බීජේ පැල කරගන්න යන්නේ. එතකොට එතනට යනකම් පින්වත්නි ගොඩනගා ගන්න දේවල් එදිනදා ගෘහස්ත ජීවිතයටත් වැදගත්. කාමභෝගී ගිහි ජීවිතය ගෙවන මිනිස්සෙකුටත් නොපිරිහි ඉදිරියට යන්න වැදගත්. දැන් මෙතනින් එහාට යනවා නම් නිර්වාණගාමී ශ්‍රාවකයා විසින් දිනු කරගන්න ඕන වැඩපිළිවෙල. ඒ කියන්නේ දැන් බලන්න එදිනෙදා ගෘහස්ත ජීවිතේ සාර්ථක කරලා ඒ සාර්ථකත්වයේ තුලින් ගිහියෙකුට ආධ්‍යාත්මික සාර්ථකකාරය යන්න පුළුවන්. දැන් මෙතනට ඇවිල්ලා මෙතනින් පස්සේ තමයි නිබනේ බීජේ පැල කරගන්නේ. ඒ කියන්නේ දස කුසලය පංච නීවරණේ යටපත් වෙච්ච තැනක ඉතින් කාමභෝගී ජීවිතයේ තුලත් ඊට සුහදශීලී ඊට මානවවාදී සම්බන්ධයක් ඇති වෙනවනේ. එතකොට Tamanගේ ස්වාමියා වෙනත් බිරිඳ වෙනත් කාන්තාව හොයාගෙන යන්නේ නැහැ. කාන්තාව වෙනත් පිරිමි හොයාගෙන යන්නේ නැහැ. එතන ඒ තුල මහ පුදුමාකාර විදිහේ මේ සංවරයක් ඇති වෙනවා. මේ සංවරය කියලා කියන්නේ නිකම් එකක් නෙමෙයි පුදුමාකාර උදව්වක් ගිහි ජීවිතේට. ඉන්ද්‍රිය සංවරය, සිහි නුවණින් විමසලා වැඩ කටයුතු කරන එක. ඊට මේවා වැදගත්. එදිනදා ගිහි ජීවිතයටත් වැදගත් නේ. බලන්න මේ ගිහි ජීවිතේ කඩාගෙන බිඳගෙන ධර්මයට එන්න කියලා නෙමෙයි කියන්නේ. කාමච්ඡන්දේ නැති තැනක ගිහි ජීවිතේ සාර්ථකයි. ව්‍යාපාදේ නැති තැනක අරබුද නැහැ. තීන මිද්දේ නැති තැනක ආර්ථික දියුණුව තියෙනවා. ඉතින් මේ ගිහි ජීවිතේටම කොච්චර උදව්වක්ද? ඒතර මෙතන දැන් ඊට පස්සේ සද්ධාව හදාගත්තට පස්සේ ඒ සද්ධාවත් එක්ක පින්වත්නි එයාගේ ජීවිතය තුළ මේ සම්පූර්ණයෙන්ම ඒ ආධ්‍යාත්මික ප්‍රවේශය තුළ එයාගේ අභ්‍යන්තර චිත්තසංතානය තුළ සත්පුරුෂ ඇසුරට ඇවිල්ලා මේ සත්පුරුෂ ඇසුරත් එක්ක ධර්මයට හොඳට සවන් දීලා ඊට පස්සේ ධර්මයට සවන් දෙච්ච තැනක හොඳට එයාගේ ජීවිතයට සද්ධාවටම වැඩෙනවා. මේ සද්ධාවත් එක්ක මේවා එකට පෑහිලා ඉන්නේ. සත්පුරුෂ ඇසුරද ධර්මයේ දේවහරහනේ මේ සද්ධාවට එන්නේ. ඒතකොට සද්ධාවට ආපු කෙනා ඉතින් හොඳට නුවණින් විමර්ශනය කරන ගතිය හදාගෙන ඒ නුවණින් විමසීම තුළ පින්වත්නි එයාට තේරෙනවා මේක හේතුන් නිසා හට ගන්නවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා යනවා කියන පටිච්ච සමුප්පාදයේ පිළිබඳ නුවණක් හදාගෙන ඉතින් එතනින් එහාටම අපි අර කියාපු මූලික වශයෙන් එයා ගොඩනගාගත් ඉන්ද්‍රිය සංවරය ආදී කාරණා ත්‍රිවිධ සුචරිතය ආදී කාරණා මේවා පදනම් කරගෙනම එයා තුල සතර සතිපට්ඨානෙ උපදිනවා. ඒ ත්‍රිවිධ සුචරිතයත් එක්ක පින්වත්නි සුචරිතවාදී ශ්‍රාවක භාවය තුල ඔය ඊට කලින් දැන් අපිට තේරෙනවානේ මේ සද්ධාව හදාගෙන සිහිනුවණ හදාගෙන ඉන්ද්‍රිය සංවරය හදාගෙන ත්‍රිවිධ සුචරිතය හදාගෙන මෙන්න මේ ත්‍රිවිධ සුචරිතය කියන තැනට ආවට පස්සේ පින්වත්නි එතන සතර සතිපට්ඨානය වැඩෙන්න පටන් ගන්නවා. සුචරිතවාදී ශ්‍රාවකෙක් සිහිනුවණ ඇතුලේ තියාගෙන ඉන්න ශ්‍රාවකෙක් ඉතින් Tamanගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසන්න පටන් ගන්නවා. මොකද එයාට නුවණක් තියෙනවනේ මේක හේතුන් නිසා හට ගන්නවා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා කියලා අර සති සම්පජඤ්ඤය ඇති වුණාට පස්සේ හැම තමන්ව විමසනකොට තේරෙනවනේ මේක දෙවියෙක්වත් ලෝකේ කවුරුවත් කෙනෙක් කරපු අවුලක් නෙමෙයි මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම තමන්ම හදාගත්ත අවුලක් මෙතන තියෙන්නේ මේවා හේතුන් නිසා ඇති වෙනවා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා ඊටාම ගැඹුරු නුවණක් තියෙනවනේ මේ නුවණත් එක්ක තමයි මේ කතාව තේරුම් ගන්නෙ. එතකොට සතර සතිපට්ඨානෙ වැඩෙනකොට ඒ සතර සතිපට්ඨානෙ වැඩිච්ච තැනක ඊට පස්සේ සතර සතිපට්ඨානෙ පදනම් කරගෙන සප්ත බොජ්ජංග ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. සතර සතිපට්ඨානෙ වැඩුණාම සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සප්ත බොජ්ජංග වැඩෙනවා. ඒ බොජ්ජංග ධර්ම වැඩෙනකොට විද්‍යා විමුක්තිය පහළ වෙනවා.
එතකොට එහෙමනම් අර දස කුසලයේම අග්‍ර ප්‍රතිඵලයක් විදිහට තමයි සතර සතිපට්ඨානයත් සප්ත බොජ්ජංගයත් විද්‍යා විමුක්තියත් Tamanගේ හිත තුළ සාක්ෂාත් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට බොහොම අනුපූර්ව ක්‍රමයක් බුදුදහම පෙන්නලා තියෙනවා. එතකොට කෙනෙක් අහන්නත් පුළුවන් මේ මොකක්ද මේ දස කුසලයේ කොහොමද මේකට උදව් වෙන්නේ කියලා. මේ බුදුදහම කේන්ද්‍රගතව පැහැදිලි කරන හැම විග්‍රහයක්ම හේතුඵල වශයෙන් පැහැදිලි කරන්න භාග්‍යතුන් වහන්සේ වගවලාගෙන තියෙනවා. මේ හැම අත්දැකීමක් මේ මොහොත තුල අත්දකින අත්දැකීමක් පවා සියලුම අත්දැකීම් හේතුඵල සහිතවයි පැහැදිලි කරන්නේ. එතකොට ඒ කියන්නේ මේ අපි මුහුණ දෙන කිසිම අත්දැකීමක් ලෝකේ નિરાයාසයෙන් ඇති වෙච්ච දේවල් විදිහට බුදුදහම සලකන්න කැමති නැහැ, සලකන්නේ නැහැ. එතකොට දැන් මේ අපි හිතමු දැන් ඒ කියන්නේ පොදු ජනතාවගේ ලෞකික ප්‍රශ්න දෙස පවා හේතුඵල සහිතව බලනකොට ඉතා ගැඹුරු කාරණයක් පේන්න පටන් ගන්නවා. දැන් ලෝකයේම පාලකයාගේ අධාර්මික භාවයත් එක්ක දැන් වර්තමානයේ මුහුණ දෙන ලෝකයේම මුහුණ දෙන අර්බුදයට ලෝකයා වැටෙනවා කියන එක බුදුදහම කතා කරනවා. දැන් ආධම්මික රාජ වගේ සූත්‍රව ගත්තත් ඒ වගේ තියෙන්නේ මේ රජවරු අධාර්මික වෙනකොට ඒ රජුට අනුව කටයුතු කරන්නා වූ බ්‍රාහ්මණ ගෘහපතිවරු පවා අධාර්මික වෙනවා අය. ඒ කියන්නේ ඔය අපි හිතමුකෝ මේ ඉහළ රාජ්‍ය නිලධාරීන් ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් මෙන්න මේ අය අධාර්මික වෙනවා. එතකොට ජනපද වාසීන් අධාර්මික වෙනවා. එතනින් පස්සේ මේ ජනපද වාසීන් ගම්දනව් වාසීන් අධාර්මික වෙනවත් එක්කම ස්වභාව ධර්මයට මේක බලපානවා. මොකද මානවයා කියන්නේ ස්වභාව ධර්මයට අයිති සාධකයක්. මානවයා කියන්නේ ස්වභාව ධර්මයේ කේන්ද්‍රගත සාධකයක්. එතකොට ස්වභාව ධර්මයට බලපානවා මානවයාගේ චර්යාව. එතකොට මානවයාගේ පොදු ජනතාවගේ චර්යාවට බලපෑවේ රජවරුන්ගේ අධාර්මික බව. අධම්මික රාජ සූත්‍රය ගැන මේකේ තියෙන්නේ. දැන් බලන්න මේ වගේ ලෞකික දේවල් දිහා පවා හේතුඵල සහිතව ඉතා කොයිතරම් විනිවිද යන ආකාරයකට බුදුදහම පැහැදිලි කරලා තියෙනවා. එතකොට නියම්ගම් ජනපද වාසීන් අධාර්මික වෙනකොට එතන පින්වත්නි සම්පූර්ණයෙන් මේ හිරුසඳු පවා විසමව ගමන් කරන්න පටන් ගන්නවා කියනවා. එතකොට හිරුසඳු විසමව ගමන් කරනකොට නැකත්තරු ආදිය විසමව ගමන් කරන්න කියනවා. නැකත්තරු ආදිය පින්වත්නි සම්පූර්ණයෙන්ම විසමව ගමන් කරනකොට රාත්‍රිය දවල් කාලය මෙන්න මේවායේ විසම භාවයක් ඇති වෙනවා. මේවා තුළ විසම භාවයක් ඇති වෙනවා. එතකොට මේවා තුළ විසම භාවය ඇති වෙනකොට මාසය අඩ මාසය මෙන්න මේවා තුලත් යම් විකෘතියක් ඇති වෙනවා. එතකොට මේ වාතාශ්‍රය පවා හුළඟ පවා විසමව හමන්න පටන් ගන්නවා. එතකොට වාතාශ්‍රය තුල පවා යම්කිසි කැළඹීමක් ඇති වෙනවා. ඒක නිසා තමයි කාලෙට වහින්නේ නැහැ, කාලෙට පායන්නේ වගේ තත්ත්වයන් උද්ගත වෙලා තියෙන්නේ. එතකොට වාතාශ්‍රය පවා විසමව ගමන් කරනකොට දෙවියෝ පවා කිපෙන්න පටන් ගන්නවා කියනවා. එතකොට දෙවියෝ පවා කිපෙනකොට වැස්ස පවා ඊටාම අක්‍රමවත්ව තමයි මේ කියන්නේ වර්ෂාපතනේ ඊටාම අක්‍රමවත්ව. ඒ කියන්නේ හිතා ගන්න බැරි විදියට වහිනවා, හිතා ගන්න බැරි විදියට පායනවා, මේ විදියට වෙනවා. එතකොට මේ විදියට වෙනකොට මේ සම්පූර්ණයෙන්ම වගාවන් කෘෂිකර්මාන්තය තුළ විසම භාවයක් ඇති වෙනවා. පළවල විසම භාවයක් ඇති වෙනවා. මොකද වර්ෂාවෙත් විසම භාවයක් නේ තියෙන්නේ. එතකොට ඒ විසම භාවය නිසාම ඒ ආහාරය ගන්න මානවයාගේ ආයුෂ විසම වෙන්න පටන් ගන්නවා. නොඒක ආකාරයේ රෝගාබාධ වලින් පීඩා විඳලා ඊටාම අඩු ආයුෂයකින් ජීවිතේ හමාර වෙන්න පටන් ගන්නවා. එතකොට මේ වගේ වර්තමානයේ මුහුණ දෙන අත්දැකීමක් බෙහෙත් වලින් විකල්ප හොයන්න ගියොත් මොනතරම් අසාර්ථකද. නමුත් හේතුඵල සහිතව ඉතා ගැඹුරෙන් විමසන්න පුළුවන් වුණොත් මේ ලෞකික ප්‍රශ්නවලදී පවා මොනතරම් සාර්ථකත්වයක් කරා පුද්ගලයාට යන්න පුළුවන්ද. ඉතින් ඒ නිසා අපි කියන්නේ ඔබට ඊටාම කරුණාවෙන් ඊටාම හොඳින් ඔබ කළ යුතු දෙයක් තමයි ඔබේ ආධ්‍යාත්මික ජීවිතයේ තුල ආධ්‍යාත්මිකව ගොඩනගාගත් ආධ්‍යාත්මික ප්‍රවේශයේ තුල
ඊටා ක්‍රමවත් ආධ්‍යාත්මික සැලැස්මක් හදාගන්න. ඒ සැලැස්මේ ඔබ පටන් ගන්නෙ කොතනින්ද? දැන් අපිට ගොඩාක් අය ඔය දුරකථන ඇමතුම් එහෙම දීලා අහනවා කොතනින්ද පටන් ගන්නෙ කියලා. ඉතින් කොතනින්වත් නෙමෙයි දස කුසලයෙන් පටන් ගන්න කියලායි මං කියන්නේ. ඒ දස කුසලයේම විද්‍යා විමුක්තිය කරා ඔබ පමුණුවාවේ. ක්‍රමානුකූලව දස කුසලයේ තුල ශක්තිමත් වෙනකොට එයාටම තේරෙවි මන් තුල කොයිතරම් සංයමයක් ඇති වෙනවද, සංවරයක් ඇති වෙනවද, ත්‍රිවිධ දුස්චරිතයක් ඇති වෙනවද, මං කොයිතරම් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවද, මා තුල සති සම්පජඤ්ඤේ කොයිතරම් පවත්වනවද, ඒවා කොහොම Tamanට ගොඩ නැගෙන්න පටන් ගන්නවා මෙතනින් පටන් ගත්තට පස්සේ. ඒ නිසා මම කියන්නේ ගොඩාක් ඔය භාවනා ක්‍රම වලට යන්න කලින් ඉස්සෙල්ලා දස කුසලයේ තුල ශ්‍රාවකයාට ශක්තිමත් වෙන්න පුළුවන් වුණොත් අර අපි මුලින් පැහැදිලි කරපු නීවරණයන් තුල යම් මූලික කලමනාකරණයකුත් ත්‍රිවිධ සුචරිතයත් ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ ඒ පුද්ගලයා තුල ගොඩනැගෙන ආධ්‍යාත්මික වශයෙන් ඔය ඉන්ද්‍රිය සංවරය ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය සති සම්පජඤ්ඤය මෙන්න මේ කාරණා පදනම් කරගෙනම තමයි සතිපට්ඨානය කියන තැනකට විවෘත වෙන්න ඕන. ඔය මොකක්වත් නැතුව සතිපට්ඨානයට විවෘත වුණාම හරි අමාරුයි. මොකද පවතින தত্ত্বය අපිට හරි හැටියට කලමනාකරණය කරගෙන ඉස්සරහට යන්න බැරි විදිහේ අරුබුදයකට අපි මුහුණ දෙනවා. ඒ නිසා අපි සංවරයක් සංයමයක් හදාගන්න එක ඊටාම වැදගත් දෙයක්. ඒකම තමයි උපකාරය මූලික වශයෙන්. බහූපකාරා කියලා කියන්නේ මූලික උපකාරය. එතකොට මේ දස කුසලය තුල වාසය කරනකොට මූලික උපකාරය හැදෙනවා. මොකද්ද උපකාරය? එයා තුල සම්පූර්ණ මෙත්තා කාය කම්මං පච්චුපට්ඨිතං හෝති. මෛත්‍රී සාගත කාය කර්ම හැදෙනවා. මෛත්‍රී සාගත දස කුසලයෙන් ඉන්නේ. මෛත්‍රී සාගත වචී කර්ම හැදෙනවා. මෛත්‍රී සාගත මනෝ කර්ම හැදෙනවා. ඊට පස්සේ එයා තුල බොහොම හොඳින් සිහිනුවන පවත්වනවා. ඒ සිහිනුවන පැවැත්වීම තුල එයා තුල පරිහරණය කරන දේවල් තුල කැළඹෙන්න හේතුවක් නැහැ. ආහාර පාන පවා ගන්නකොට ඒවා පදනම් කරගෙන අකුසලයේ වැඩෙන්නේ විදියක් නැහැ. මං වගේ කෙනෙක් මෙහෙම කන්න පුළුවන්ද? මට මේවා කන්න පුළුවන් මොකක්වත් නැහැ. දන්නවා හැම දෙයක්ම අර හේතුඵල සහිතවයි අත්දකින්නේ කියලා දන්නවා. ඊට පස්සේ ඒත් එක්කම යා තුල උපකාරය නිකම් අර ඉන්ද්‍රිය සංවරය එහෙම ඇති වෙනකොට එතන අපි කිව්වේ ඒකම තමයි ඉන්ද්‍රිය සංවරය කියලා අපි කතා කරපු එකම තමයි කඩන වූ ඊටාම පැහැදිලි සීලයක් තියනවා කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලයක් තියා ගන්නවා. එතකොට යාට දෘෂ්ටිගත වෙන්න ඉඩක් නැහැ. මොකද හේතුඵල සහිතව ලෝකේ පේන්න පටන් ගන්නවා. හේතුඵල සහිතව පේනකොට ඒ පුද්ගලයාට විකල්පයේ විදියට සතිපට්ඨානය තුල ශක්තිමත් වීමමයි කල යුත්තේ. එතනින්මයි බොජ්ජංග ධර්මයේ වඩාගෙන විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කියලා උපකාරයට අදාළ යම් තාක් දහම් පරයයක් තියෙනවා. අනේ උපකාරයට අදාළ දහම් පරයය තුල ක්‍රමානුකූලව ශක්තිමත් භාවයක් යා හදා ගන්නවා. ඒක හරිම වැදගත් දෙයක්. එතකොට තමයි යා තුල භාවිතයේ පැත්තෙන් ගොඩනැගිය යුතු කාරණා මත ශක්තිමත් වෙන ඕන වැඩිම. ඒ වැඩිම තුල ශක්තිමත් වෙනකොට එයා මූලික වශයෙන්ම ඔය මේ කන්දායතන ධාතු පැත්තට බර වඩන්න ඕනේ. මුලින්ම බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ඡාගානුස්සතිය, දේවතානුස්සතිය මෙන්න මේවා ප්‍රගුණ කරන්න පටන් ගන්නවා. ඒ ප්‍රගුණ කිරීම තුල තවදුරටත් අර ගොඩනගා ගන්න විද්‍යා විමුක්තියට අදාළ මූලික දේවල් වලට පුදුමාකාර උදව්වක් හම්බ වෙනවා. ඒතර එකපාරම මේ සතිපට්ඨානෙ වඩන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලාම අනුස්සති භාවනා. මොකද මේක තමයි පුද්ගලයාගේ ප්‍රවේශම. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුබය, මරණ සතිය වගේ භාවනා ටික පුහුණු කරනවා. මේවා මේ පැය ගණන්, දවස් ගණන් එක දිගට පුහුණු කරන්න මුලින් යන්න ඕනේ. එතකොට සමහර විට ධර්ම මාර්ගයේ ඒ ශ්‍රාවකයාට එපා වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ අනුස්සතීන් ටික දියුණු කරනවා. එතකොට යා පිළිසිඳ දැනගන්නවා තමන් තුළ ඇතිවන ක්‍රියාවලිය. මොකද්ද දැනගන්නේ පිළිසිඳව? කතමාච ධම්මා පරිඤ්ඤයාච අජ්ජත්තිකානං ආයතනං. එතකොට යාට බොහෝම පිළිසිඳ දැනගන්න පුළුවන් අභ්‍යන්තර ආයතනයන්ගේ ක්‍රියාවලිය. ආයතනයන් කොහොමද වැඩ කරන්නේ කියලා යාට දැනගන්න පුළුවන්. එතකොට ආයතනයන්ගේ ස්වභාවය, චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවහායතනය, කායායතනය, මනායතනය කියන මේ ආයතන ලෝකය පිළිබඳ ඊටාම පැහැදිලි නුවණක් හදාගන්න පුළුවන්. මේවා තුලින් අත්දකින ලෝකය අනිත්‍ය වෙලා යනවා නේද? ඊට පස්සේ දුක අනිත්‍ය වෙලා යන මේ ආයතනයන් වලටම මං වශී වුණොත් එහෙම දුක ගලනවා නේද?
දුකම හිතට ගලන්න ගියොත් එහෙම එතන ඒ දුක ගලන තැනට මගේ හිත හැදෙන්නේ මම අනිත්‍ය වෙලා යන ලෝකයක් මගේ වසඟේ තියාගන්න හදපු නිසා නේද? එහෙම වුණොත් එහෙම මා තුළ මම මගේ ආත්මය කියලා මේවායේ ගන්න සාරයක් ඇතයි කියලා හිතාගෙන හිටියොත් මමම මේ ජරා මරණ දුකට නැවත නැවත අහු වෙනව නේද? මේ ලෝකේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි, නිට්ටය සුඛ ආත්ම වශයෙන් ග්‍රහණය කරගන්න බෑ. ආයතන ලෝකයේ තුල පවතින සදාතනික යථාර්ථය මෙයයි, මේක තමයි යථාර්ථය කියලා යම් ශ්‍රාවකයෙකුට ඊටාම පැහැදිලි අවබෝධයක්, පිළිසිඳ දැනුමක් හදා ගන්න පුළුවන්. ඒ පිළිසිඳ දැනුමත් එක්කම යා තුල ප්‍රහාණය කළ යුත්තේ මේ තුලම අත්දකින රූප තණ්හාවම නේද? ඒ කියන්නේ චක්කායතනය පදනම් කරගෙන ඇති වෙන රූප තණ්හාවක් මේක ප්‍රහාණය කළ යුතුයි නේද? සෝතායතනයේ පදනම් කරගෙන ඇති වෙන ශබ්ද තණ්හාවක් මේක ප්‍රහාණය කළ යුතුයි නේද? ඊට පස්සේ ජීවආයතනයේ පදනම් කරගෙන ඇති වෙන රස තණ්හාවක් මෙන්න මේක නේද ප්‍රහාණය කරන්න ඕන. කායායතනයේ පදනම් කරගෙන ඇති වෙන පොට්ටබ්බ තණ්හාවක් මේක ප්‍රහාණය කරන්න ඕන නේද? මනසින් අත්දකින අත්දැකීම් පදනම් කරගෙන ඇති වෙන ධම්ම තණ්හාවක් මෙන්න මේ ධම්ම තණ්හාව ප්‍රහාණය කරන්න ඕන නේද කියලා ඒ ප්‍රහාණය කළ යුතු සීමාව පිළිබඳව යාට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. එතකොට මේ ප්‍රහාණය කළ යුතු සීමාව තුළ අත්දකින අත්දැකීම මත ඒ ශ්‍රාවකයාට යම් කිසි ධර්මමය නැගී හිටීමකට එයාගේ හිත විවෘත කරගන්න පුළුවන්. එතකොට ඒත් එක්කම යා දැනගන්නවා පින්වත්නි සම්පූර්ණයෙන්ම තමන් තුළ පිරිහීම ඇති වෙන්නේ කොහොමද, දියුණුව ඇති වෙන්නේ කොහොමද කියලා ඊටාම පැහැදිලිව යා දැනගන්නවා. එතකොට තමන් තුළ ඒ කියන්නේ ධර්මමය වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් බැරි වෙලා හරි පිරිහීමක් ඇති වෙනවා නම් මොන වගේ තත්වයක් කෙරෙහිද අපි තුළ පිරිහීමක් ඇති වෙන්නේ? ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයෙන් බැහැර වෙන්න පුළුවන් කොතනද? බැහැර වෙන්න පුළුවන් ප්‍රධාන තැන තමයි ශාස්ත්‍රූන් වහන්සේ පිළි නොගන්න එක. බුදුරජාණන් වහන්සේව පිළි නොගන්න එක. ඒ කියන්නේ ආවට ගියාට අපි කියන්නේ මේ හිතලුවක් විදියට පිළිගන්න නෙමෙයි. විමසා අර නුවණින් විමසීමෙහිම හදාගත්ත ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ පිළිගන්න බැරි වුණොත්, ධර්මය පිළිගන්න බැරි වුණොත්, ශාස්ත්‍රූන් වහන්සේව පිළිගන්න බැරි වුණොත්, සංඝයා පිළිගන්න බැරි වුණොත් එහෙම, ශික්ෂාව පිළිබඳ ගෞරවයක් නැති වුණොත් එහෙම, ඊළඟට අප්‍රමාදයේ පිළිබඳ ගෞරවයක් නැති වුණොත් එහෙම ඒ පුද්ගලයාට පින්වත්නි ඉදිරියට ධර්මයේ දියුණු කරගෙන යන්න බෑ. එයා තුළ පිරිහීමක් ඇති වෙනවා. දැන් මේ විදිහට පරිස්සම් වෙන්න ඕන තැන ගැනත් බුදුදහම ඊටාම පැහැදිලිව, ඊටාම ලස්සනට උන්වහන්සේ අපට දේශනා කරනවා. ඒ නිසා මේ කියන කාරණා ඊටාම වැදගත් කාරණා. පුද්ගලයා දියුණුවක් හදා ගන්නවා නම් එක එක පැතිවලින් විමර්ශනය කරලා, හොයලා, බලලා, විමසලා මේ දියුණුව තමා තුළ තහවුරු කරගන්න වැඩපිළිවෙලක්, තහවුරු කරගන්න විදිහක් ගැන අපි කතා කළ යුතුයි, කතා බහ කළ යුතුයි. දැන් මේ ඔක්කොම කරන්න තියෙන්නේ Tamanට. මේවා කාටවත් කරලා දෙන්න බෑ. නමුත් මේ ඔක්කොම කරන එක ප්‍රායෝගිකව තමා විසින් ගොඩනගා ගන්න ඕන ආධ්‍යාත්මික ප්‍රවේශයන් තියද්දී අපි මොකද්ද දැන් කරන්නේ? මේ වෙලාවේ අපි මොනවද කර ඉන්නේ? අපි මේ වෙලාවේ කර ඉන්නේ දානෙ දෙන එක. ඊට පස්සේ බණ ටිකක් අහන එක. දැන් මේ ටිකට වඩා තමන් පිරිහෙන්නේ කොහොමද, දියුණු වෙන්නේ කොහොමද, උපකාරය හදාගන්නේ කොහොමද, ප්‍රගුණ කරන්න ඕන මොනවද, ප්‍රහාණය කරන්න ඕන මොනවද, කොහොමද මේ දස කුසලය තුලින් මගේ අභ්‍යන්තරය තුල විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නේ? මෙන්න මේ කාරණා පිළිබඳ යම් ශ්‍රාවකයෙකුට පැහැදිලි නුවණක් නැති වුණොත්, පැහැදිලි අවබෝධයක් හදාගන්න බැරි වුණොත් එහෙම ඒ අවබෝධයක් හදාගන්න බැරි වෙච්ච තැනක ඒ ශ්‍රාවකයා හරිම අනාතයි. ඒ ශ්‍රාවකයා අසරණයි. එහෙම අසරණ නොවීම පිණිස ඒ පුද්ගලයා තුළ මහ බලවත් කැමැත්තක් විමුක්තිය සම්බන්ධව ඇති කරගන්න ඕන. එතකොට තමයි තමා තුළ අර ශූන්‍යතා ධර්මීය රෝපණය කරගන්න ලැබෙන්නේ. මොකක්ද ශූන්‍යතාවය? දැන් බුද්ධ දේශනාව කියන ශූන්‍යතාවේ කවරක්ද? උන්වහන්සේ මතක් කරන්නේ ආනන්ද හාමුදුරුවන්ට තස්මාචකෝ ආනන්ද ශුඤ්ඤේන අත්තේනවා අත්ත නීයේනවා තස්මා ශුඤ්ඤතෝ ලෝකේච උපජ්ජති. මම කියලා, මගේ කියලා, මගේ ආත්මී කියලා දෙයක් ගන්න නැහැ. ඒ ගන්න නැති නිසා ශූන්‍යයි. ඒකයි ශූන්‍යයි කියලා කියන්නේ. එතකොට අන්නේ ඒ ශූන්‍යතාවය අවබෝධ කළාම ඒක තමයි ලෝකේ පවතින පරමාර්ථ සත්‍ය.
ඒක තමයි පරමාර්ථ සත්‍ය. මේ පරමාර්ථ සත්‍ය අවබෝධයට තමයි අපි නොඑක ආකාරයෙන් ಗುಣධර්ම ටිකෙන් ටික දියුණු කරගෙන එන්නේ පින්වත්නි. එතකොට දැන් අපි තුල තණ්හා සම්පූර්ණයෙන් ආත්මය කියලා දෙයක් ඇතැයි. මම කියලා මගේ කියලා දෙයක් ඇතැයි කියලා අපි හිතාගෙන ඉන්නවා. එහෙම දෙයක් රූපය තුල තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. විඳින වේදනාව තුල තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. හඳුනගත්ත සංඥාව තුල තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. හිත තුල ඇති වෙන සංස්කාර තුල තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. මේ ලෝකේ විඥානනය තුල තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් නමුත් මේක තුල ඒබඳු සාරයක් තියෙනවා බවට උඩින් බැලු බැලමට පේනවා. නමුත් ගැඹුරින් බලනකොට තේරෙනවා ඒබඳු සාරයක් හොයන්න නැහැ. ඒබඳු සාරයක් අල්ලන්න විදිහක් නැහැ. සාරයක් තියනවා කියලා හිතාගෙන හිටියට මෙතන අපි හිතන විදිහේ ඒබඳු සාරයක් ගවේෂණය කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් මේක Tamanගෙම හදවතට දැනින්න ඕනනේ. නිකන් බන ටිකක් කිව්වා කියලා මේ බනකින් ඇහුවා කියලා මහා ලොකුවට ඒක තේරුම් ගන්න බෑනේ පින්වත්නි. ඒක තේරුම් ගැනීම පිණිස තමයි අපි අර ක්‍රමානුකූලව තමන්වම විමස එන්නේ. ඒතර තමන්ව විමස එන එකේ අර අපි මතක් කළා ඔබට මතක ඇති තමන්ගේ ජීවිතයේ තුල සම්පූර්ණයෙන්ම අර මුලින් කියපු යෝනිසෝ මනසිකාරය, සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂ සේවනය මේ ඔක්කොම ඇති වෙනකොට ඒ தත්ත්වය හදලා දුන්නේ දස කුසලයේ තුල ශක්තිමත් වීමනේ. එතකොට ඒ ඔක්කොම ඇති වෙනකොට යා තුල යා එතනින් පස්සේ සතිපට්ඨානයට එනකොට තමන් ඒ කියන්නේ සති සම්පජඤ්ඤේ තමන්ගේ පැත්තේ පවත්වනකොට යා සිහි නුවණ පවත්වන වෙලාවේ සිහිය සහ නුවණ දෙකම පවත්වනකොට ඇතුලේ සිහියක් තියෙන හොඳ නුවණකුත් තියෙනවා. ඒ නිසා යාට ඇතුලේ විමර්ශනය කරනකොට යා සතිපට්ඨානය තුල වාසය කළ යුත්තේ මේ නිකන් ලෝකේ පිළිකුල් කරන්න කියලා හිතාගෙන නෙමෙයි. අර ශුඤ්ඤේන අත්තේනවා අත්ත නීයේනවා තස්මා ශුඤ්ඤතෝ ලෝකේච උපජ්ජති. ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් ඇතැයි කියලා අපිට දැනට අහු වෙලා තියෙනවා ලෝකේ. එතකොට මේ ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් ඇතැයි කියලා අපි මේ ලෝකයට අහු වෙලා තියෙන නිසා ඒ ස්වභාවය පිළිබඳ යථාර්ථවාදීව තේරුම් ගැනීමටයි අපි මේ විදියට කල්පනා කළ යුතු වන්නේ පින්වත්නි. ඉතින් මේ විදියට ගැඹුරින් විමර්ශනය කරනකොට මේ සියල්ල තුලම ශූන්‍යතාවයේ පේන්න පටන් ගන්නවා. ඒකට උදව් කරන්නේ සතර සතිපට්ඨානයයි සතර සම්‍යක්ප්‍රදාන වීර්යයයි. අන්න ඒ සතර සතිපට්ඨානයයි සප්තබොජ්ජංග ධර්මයයි. ඒක සප්තබොජ්ජංග ධර්මයන් වැඩෙන විදිහට අර සතර සතිපට්ඨානෙ වඩාගෙන ඉස්සරහට යනකොට පින්වත්නි මුළු විශ්ව ධාතුව තුලම පවතින යථාර්ථය පේන්න පටන් ගන්නවා. එතකොට තමයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරනවා කියලා කියන්නේ. දැන් සාමාන්‍ය ලෝකයේ කෙනෙක් මේ රූපය තුල ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් ඇති කියලාමයි හිතාගෙන ඉන්නේ. එහෙම නෑ කියලා කිව්වා තා නැද්ද? හා කියලා ආයෙත් එයා ඔළුවට එන්නේ නෑ මේකේ සාරයක් තියනවා කියලා. ඒ නිසා බන ටිකකින් මේ වැඩේ කරගන්න බෑ කියලා කියන්නේ ඒකයි. දැන් බන අහගෙන ඉන්නකොට සමහරට අත් දෙකත් බැඳගෙන අහගෙන ඉන්නවා. නමුත් බන ටික අහලා ඉවරවලා නැගිටලා සුපුරුදු ජීවිතයට ආයෝබ විවෘත වෙනකොට අර පරණ ජීවිතේ තියෙනවනේ. ඒ පරණ සුපුරුදු ජීවිතේටම ඔබ ආය විවෘත වෙනකොට ඔබට හිතෙනවා නෑ ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් මේක තුල තියෙනවා කියලා. මේක එහෙම සාරයක් හොයන්න පුළුවන් කොහොම හරි සාරයක් ඇති කියලා. මොකද එච්චරට අවිද්‍යාව අපිව අන්ධ කරනවා. මෝහාන්ධකාරය තුල අනාථ කරලා තියෙන්නේ අපි. එතකොට ඒ නිසා මේක දැක ගන්නම බැරි නිසා තමයි අපි මේකට විකල්ප ක්‍රමයක් විදියට සතිපට්ඨානය පාවිච්චි කරන්නේ. දැන් අපිට ඇහැට පේන්නේ නැති මෙන්න මේ විදිහේ අපිටම සුද්ධ ජීවින් කියලා මේ ඇහැට පේන්නේ නැති ඉතා සියුම් සුද්ධ ජීවි කොට්ටාස ඉන්නවා කියලා කිව්වහම ඒක ගැන දැකපු කෙනෙක් අපි කියනවා එහෙමද ඉන්නවද එම් කියලා කියනවා. ඒකට එයාගේ කතාවත් අහලා ඉවරුනම ආයෙත් එතනින් එහාට ඊට පස්සේ අපි ඒක හිතන්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න අපි අන්වීක්ෂයකින් බලනවා. එතකොට අපිට තේරෙනවා ඇත්තටම මේ ඇහැට පේන්නේ නැති ඊටාම සියුම් සුද්ධ ජීවි කොට්ටාස ඉන්නවා කියලා අපිට පේනවා අන්වීක්ෂයෙන් බැලුවම. ඒතර අන්න ඒ වගේ කෙනෙක් කිව්වම ඒක තුල යම් විශ්වාසයක් ඇති වෙනවා කියන කෙනාගේ ස්වභාවයත් අනුව. හැබැයි ඒ කියන කෙනාගේ ස්වභාවය අනුව අපි තුල යම් විශ්වාසයක් ඇති වුණාට ඒ ආයෙත් අර පරණ සුපුරුදු ජීවිතයට ගියාට පස්සේ Tamanට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නුවණක් නෙමෙයිනේ තියෙන්නේ. තවත් කෙනෙක්ගෙන් අහගත්ත මේ ශ්‍රුතමය දැනුමක් තියෙන්නේ. ඒතර ඒ දැනුම නිසා තමා තුල පැහැදිලි දැක්මක් නැති නිසා ඒ දෘෂ්ටිය ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්.
ඒකයි අද ලංකාවේ ගොඩාක් අය විවිධ ආගමික මතවාදයන් එක්ක දැන් කාලයකට මෙහි ඉන්නවා, කාලයකට තව තැනක ඉන්නවා. ඔය වගේ ඉන්නේ එක. දැන් හාමුදුරුවරුණත් ඇසුරු කරද්දී මේ ගොඩාක් අය අපිට තේරෙනවා දැන් අපි අහවල් ස්වාමීන් වහන්සේගෙන් බණ අහනවා, අහවල් ස්වාමීන් වහන්සේගෙන් බණ අහනවා. දැන් මේ බණ අහලා ඉවරයි. දැන් මේ අහවල් කෙනාගෙන් බණ අහන්නේ කියලා ඒගොල්ලෝ නිකන් එක එකනාගෙන් බණ අහහා යනවා. ඉතින් ඒගොල්ලෝ හිතාන ඉන්නවා මේ සුතමය නුවණ තුලින් ලොකු දෙයක් හම්බ වෙයි කියලා. ඉතින් යාට අර බණක් දෙකක් අහනකොට හිතෙනවා මෙතන නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් ඒ ටික අහගෙන යනකොට නිකන් ඒක මදි වගේ හිතෙන්න පුළුවන්. ඉතින් මදි වගේ හිතෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. එයා තුළ මේ බණ අහන එක විතරයි තියෙන්නේ. එතකොට මේ නිවන් මාර්ගයේ සම්බන්ධ නිවන සම්බන්ධ කේන්ද්‍රගත පණිවිඩය මේ එකම තැනකින් තමයි අපිට කතා කරන්න වෙන්නේ. උදාහරණයක් විදිහට අපි හැම දේශනාවකම පංචස්කන්ධය ගැන කතා කරනවා. කෙනෙක් අහන්න පුළුවන් පංචස්කන්ධය නැතුව වෙන දෙයක් කතා කරන්න නැද්ද කියලා. ඉතින් පංචස්කන්ධය නැතුව ඕනතරම් ජාතක කතාත් කියන්න පුළුවන්. අටුවාවේ කතාත් කියන්න පුළුවන්. ටීකාවල තියෙන කතාත් කියන්න පුළුවන්. ටිප්පණියේ තියෙන කතාත් කියන්න. අපිත් ඒව කාලයක් කිව්වා ඇත්තටම. එතකොට මේ ඒවට මිනිස්සු අහන්නත් කැමතියි. මොකද හරි ලස්සන කතාන්දරනේ. එතකොට ඒ කතාන්දර ඊට පස්සේ ඔය ඒ දිනදා ගිහි ජීවිතේ සඳහාස් කරගන්න ඒවා සිංහලෝවාද සූත්‍රයේ විමාන වස්තු වල තියෙන ඒවා, പ്രേත වස්තු වල තියෙන ඒවා, දන් දුන්නම යන තැන්. ඊට පස්සේ මේ වැරදි කරාම යන අකුසලයේ නිරය ඕවා ගැන කිව්වා. එතකොට ඕවා ගැන කියලා දැන් අපි පංචස්කන්ධය කියන තැනින්ම දේශනාවක් අවසන් කරන්න උත්සාහ කරනකොට කෙනෙකුට අදහසක් එන්නත් පුළුවන් මේකට වඩා මොකක්වත් කියාගන්න නැද්ද කියලා. ඇත්තටම මේකට වඩා මොනවා කියන්නද නිවන සම්බන්ධව? නිර්වාණ සම්බන්ධ කේන්ද්‍රගත පණිවිඩේ මේකට වඩා දෙයක් කතා කරන්න නෑ ඇත්තටම. මෙතනින්ම තමයි අවබෝධය කරා යන්න තියෙන්නේ. ඉතින් අවංකව අවබෝධය කරා යන කෙනෙකුට මේසා සුන්දර වචනයක් තවත් නෑ. මේ වචනේම 10 වතාවක් 12 වතාවක් නෙමෙයි ලක්ෂ වාරයක් ඇහුණත් දන්නවා මෙතනින්මයි දුක නිමා වෙන්නේ කියලා. දුක නිමා වෙන තැන මෙතන තියෙද්දී ඒක ඊටාම පැහැදිලිව හැමමස්නේ නහර ඇට මිඳුළු වලටම கிඳා බහින්න තත්ත්වයට නිතර සාකච්ඡා කරනවා විනා විකල්පයක් විදිහට වෙන වෙන කතාන්දර සමග ගනුදෙනුව හදාගන්න එක කිසි තේරුමක් නැහැ. දැන් මේ ශූන්‍යතාවයට පත් වෙනවා කියලා කියන්නේ පුද්ගලයා තුළ හැම වෙලාවකම ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් ඇතැයි කියන කල්පනාව අයින් කරගන්න හිමීට හීන් සැරෙන් එන විදිහ තමයි දස කුසලයේ ඉඳලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම දක්වා එන අන්තර්පටිපාටියෙන් පැහැදිලි වෙන්නේ. එතකොට මේ පැහැදිලි වීම තුළ දැන් අපිට තියෙනවා දැන් රූපේකෝ භික්කවේ සාති රූපං උපාදාය රූපං අබිනිවිස උප්පජ්ජති සංයෝජන අබිනිවේස විනිබන්දා. රූපය ඇති කල්හි රූපය තුල ආත්මයක් ඇතයි කියලා හිතනකොට ආත්මය රූපවත් කියලා හිතනකොට රූපේ ආත්මයට අයිති දෙයක් කියලා කල්පනා කරනකොට එතන සංයෝජනාබිනිවේෂ විනිබන්ධ සංයෝජනවල වෙලීම සහ බැඳීම පවතිනවා. සංයෝජනයන්ගේ වෙලීමයි බැඳීමයි පවතිනවා. එතකොට මේ වෙලීමයි බැඳීමයි අයින් කරගන්න බුදුදහම ඔබ ඉදිරියේ තියපු විකල්ප නියෝජනයේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා බලන්න කියපු එක. මොකද්ද? රූපය දිහා බලන්න කියපු එක. ඒකනේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ රූපය ඇති කල්හි රූපයට පිවිසිලා රූපේ නිසා සංයෝජනවල වෙලීම බැඳීම පවතිනවා. ඊට පස්සේ උන්වහන්සේ එතනම ගොඩක් දේශනාවල ඒක තියෙනවා. එතනින්ම විමසන කාරණේ තමයි තංකින් මඤ්ඤේත. මහණෙනි නුඹලා මොකද්ද මේ ගැන හිතන්නේ? අන්න හේතු සහිතව යම් ඉතා ගැඹුරු පැහැදිලි කිරීමකට බුදුදහම එකතු වෙනවා. මොකද්ද? මහණෙනි නුඹලා මොකද්ද මේ ගැන හිතන්නේ? ඒ කියන්නේ රූපේ ඇති කල්හි රූපේ නිසා රූපයට පිවිසලා සංයෝජනවල වෙලීම බැඳීම පවතින සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ඔක්කොම පවතිනවා. ඇයි? රූපේ තුල ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් ඇතයි කියලා හැම වෙලාවකම අපේ හිත කියන නිසා. ඒ නිසා ඒ රූප නඩත්තුව විතරනේ අපිට තියෙන්නේ. ඊට වඩා ලොකු දෙයක් අපිට නැහැනේ මේ ලෝකේ. ඒක කරගන්නනේ ඔක්කොම කරන්නේ. මිනිසු කියන්නේ කතාවට මේ බඩ වියත රැක ගන්නනේ ඔක්කොම කරන්නේ කියලා. මොනවද නුඹලා මේ ගැන කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ යං පනානිච්ඡං දුක්ඛං වා සුඛං වාති. මහණෙනි මොනවද මේ ගැන හිතන්නේ? මේ රූපේ නිට්ටයද අනිත්‍යද? නිච්ඡං වා අනිච්ඡං වාති. එතකොට ස්වාමීන් වහන්සේලා බැලූ බැලමට එතනට උත්තර දෙනවා. ඒ સંદર્ભයේ උත්තර දෙනවා අනිත්‍යයි. ඒ කියන්නේ බැලූ බැලම රූපය අනිත්‍යයි. එතකොට ඊළඟට උන්වහන්සේ මතක් කරන යම්පනානිච්ඡන් දුක්ඛන්තං සුඛං වාති. මහණෙනි යමක් අනිත්‍ය නම් අනිත්‍ය වෙච්ච නිසා අනිත්‍ය නම් දුකයිද සැපයිද? අනිත්‍ය නම් දුකයිද සැපයිද? ඒ સંદર્ભයේම උත්තර දෙනවා මේ අනිත්‍ය නම්
දුකයි. ඉතින් අනිත්‍ය මම කැමති නෑ. ඇස ඉදිරියට එන රූපය අනිත්‍ය වෙනවා. නමුත් අනිත්‍ය වෙනවා නම් ඉතින් අනිත්‍ය වෙන තැනක දුක තියෙනවා. එතකොට යම්පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. අනිත්‍ය නම් දුක නම් එතන ඒකත් එක්කම හෙවණැල්ලක් වගේ එන එක මොකද්ද? විපරිණාමය. විපරිණාමය. එතකොට විපරිණාමය පිළිගන්නවද? එහෙමයි ස්වාමීනි. අන්න එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අනිත්‍ය දුක්ඛ විපරිණාමය කියන තැන අපිනුතං අනුප්පාදාය uppajjati සංයෝජනාබිනිවේස විනිබන්ධ. එතන සංයෝජනවල වෙලීමක් බැඳීමක් පවතීද? නෑ නොහේතම් බන්ති. ස්වාමීනි එතන සංයෝජනවල වෙලීමක් බැඳීමක් පවතින්නේ නෑ. අල්ලා ගැනීමක් සංයෝජනවල වෙලීමක් බැඳීමක් පවතින්න විදිහක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව මතක් කරනවා. එතකොට දැන් බලන්න ඔබට මේ තුල අත්තේනවා අත්තනීයේනවා ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් නැතයි කියන එක මේ මොහොත තුල පැහැදිලි කිරීම පිණිස පාවිච්චි කරපු මේ විශ්ව ධාතුව තුල පවතින න්‍යාය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය. අනිත්‍ය දුක්ඛ විපරිණාමය සහ විපරිණාමයේ පදනම් කරගෙන ඇති වෙන අනාත්මය. එතකොට මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක කාරණේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයටම ගලප බලනකොට එතන තමයි පින්වත්නි ලෝකේ සම්මා දිට්ඨිය තුල ශ්‍රාවකයා ජීවමාන වෙන්නේ. එතකොට මේ සම්මා දිට්ඨිය තුල ජීවමාන වෙනකොට පින්වත්නි ඒ පුද්ගලයා තුල ඇතිවෙන මනෝභාවය තුල රාගයේ අංශු මාත්‍රයක්වත් නැහැ. අඹමල් රේණුවකවත් රාගයේ අංශු මාත්‍රයක්වත් නැහැ. එතන මදනින් මදයක් නැහැ. පුරුෂ මද, ස්ත්‍රී මද, ආරෝග්‍යා මද, ජාති මද මේ මොකක්වත් එතන නැහැ. ඒ ඇතිවෙන ශූන්‍යතාවය තුල මොකක්වත් නැහැ. එතකොට පීපාස විනේ නැහැ. එතන කාම පිපාස මොකක්වත් එතන නැහැ. හරිම ශාන්ත ප්‍රණීත අත්දැකීමක් ඒ ශ්‍රාවකයාත් විඳින්නේ. ආලේ සමුග්ඝාත භාවයක් නැහැ. මොකක්ද ආලේ ඒ කියන්නේ සියලු ඇලීම්ද, බැඳීම්ද, ආශාවන්ද මේ මොකක්වත් ඒ තුල නැහැ පින්වත්නි. වට්ටුපච්ඡේදන, ජාති දුක, ජරා දුක, මරණ දුක, එතකොට ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස මේ මොකක්වත් එතන නැහැ. ඒ ඇති වෙන මානසික මට අර මේ සියල්ලම ශූන්‍යයි ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් නැහැ කියන අවබෝධය තුල පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස මොකක්වත් නැහැ. වට්ටුපච්ඡේදන නැහැ. ඒ කියන්නේ වට්ටුපච්ඡේදනයි කිව්වේ ඒකයි. තණ්හක්කය කියලා කියන්නේ එතන කාම තණ්හා නැහැ. භව තණ්හා නැහැ. විභව තණ්හා නැහැ. අනාගතයට දුක අනාගතයට භවය ප්‍රාර්ථනා කරන ගති මොකක්වත් නැහැ. ඇයි? දන්නවා මුළු විශ්ව ධාතුව තුලම පවතින ලෝකයේ එකම සදාතනික යථාර්ථවාදී රිද්මය තමයි අනිත්‍යතාවය, දුක, අනාත්මය කියලා ඒ පුද්ගලයා දන්නවා. එතකොට ඒ පුද්ගලයා එතන මේ සම්පූර්ණයෙන් සියලු වාණ සංඛ්‍යාත ඇලීම් බැඳීම් මොකක්වත් නැහැ. ඒකයි නිර්වාණ කියලා කියන්නේ. ඇලීමුත් නැහැ, බැඳීමුත් නැහැ, පටිගයක් නැහැ, රාගයක් නැහැ, මොකක්වත් නැහැ. ඒ කියන්නේ ආය ඇති වෙන්න හේතු නැහැ මොකක්වත්. ඔක්කොම නිවිලා ගිහින් පින්වත්නි. ගුණ වශයෙන් ගත්තොත් ඒක අසංඛ්‍යාතයි. සම්පූර්ණයෙන් ප්‍රත්‍යයන්ගෙන් උපදින ස්වභාවයක් එතන නැහැ ඒ හිත තුල. සර්ව ශූන්‍යතාවයටයි හිතපත් වෙලා සර්ව ශූන්‍යතාවයේ ලක්ෂණ මේ කියන්නේ. සර්ව ශූන්‍යතාවයටපත් වුණා කියන්නේ යන්නේ ඕකයි පින්වත්නි අසංඛ්‍යාතයි. ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවයක් නැහැ පින්වත්නි. ස්ථීර ස්වභාවයක් තියෙනවා. සංකත ධාතුවට අයිති ආවේනික ලක්ෂණය නෙමෙයි තියෙන්නේ. අසංකත ධාතුව නිර්වාණය තුල මේ සර්ව ශූන්‍යතාවයට පත්වෙච්ච කෙනෙක්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශය ගැන මම මේ කියන්නේ. ඊට පස්සේ එතන ජරාවක් නැහැ, අජරයි. ඒ කියන්නේ අජරා අමර කියලා කියන්නේ. අජරාමර නිවන් සම්පත් කියලා කියන්නේ. ජරාවක් නැහැ. ස්ථිර භාවයක් තියෙනවා. ස්ථිර භාවයක් තියෙනවා. එතන නිෂ්ප්‍රපංචයි. ප්‍රපංචකරණයක් නැහැ. තණ්හාමාන දිට්ටි වශයෙන් යාට අහුවෙන්නේ නැහැ. මොකද ਸਰව ශූන්‍යතාවයකට යාගේ හිත පත් වෙලා. අමරණීයයි. මරණයක් නැහැ. කෙලෙස් නැහැ. ඒකට සීවයි කියලා කියන්නේ. එතන කෙලෙස් පවතින්නේ නැහැ. එතන උපද්‍රව මොකක්වත් නැහැ. ඒ නිසා කේම කියලා කියනවා. මේ ਸਰව ශූන්‍යතාවය හඳුන්වන්න.
බොහොම පිරිසුදු තත්වයක්. කෙලෙසුන්ගෙන් දූෂණය වෙන්න ඉඩක් නැහැ. ශූන්‍යතාවයකට හිතපත් වෙලා. විසුද්ධයි. එතකොට පින්වත්නි සම්පූර්ණයෙන් ඕගයන්ගෙන් නිදහස් වෙලා. ඕගයන්ගෙන් නිදහස් වෙලා. දැන් ඕකේ කියන්නේ සැඩපහර කියන එකනේ. සැඩපහරට ගහගෙන යන ජීවිතයක් අපිට තියෙන්නේ. එතකොට සැඩපහරට ගහගෙන යන ජීවිතයේ තුල කාමෝගය, භවෝගය, ditthියෝගය, අවිජ්ජාෝගය කියලා මේ සතර ඕගයකට අපි අහුවෙලා ගහගෙන පහළට යනවා. එතකොට මේ සතර ඕගයට අහුවෙලා යන ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. එතකොට මේ සම්පූර්ණයෙන් නිදහස් වුණේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීමත් එක්ක පින්වත්නි. එතන මම වෙමි කියලා මම යන හැඟීමක් නෑ පින්වත්නි. අස්මීති භික්කවේ මඤ්ඤත මේ තමයි. ඔක්කොම හැඟීම් ටිකක්. ඒක එයා දන්නවා. මේ සියලුම මම හෝ මගේ හෝ මේ කතා කරන ඔක්කොම හිත තුල ඇති වෙච්ච නාම ධර්ම ටිකක් මිසක් ලෝකයට මේ බාහිර දෙයකට අයිති යථාර්ථවාදී තත්ත්වයක් නෙමෙයි. එතන මම වෙමි කියලා හැඟීමක් නෑ පින්වත්නි. අයමහස්මීති මඤ්ඤත මේතං. එතකොට වන්නෙමි කියලා හැඟීමකුත් නෑ. අනාගතයට වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ අනාගතයේ හැම වෙලාවකම මවමින් අනාගතයේ භවය ප්‍රාර්ථනා කරමින් ඉන්නේ පින්වත්නි මේ අවිද්‍යාවෙන් වැහිලා ගිය මෝහාන්ධකාරයේ හාත්පස වට කරලා ඉන්න ශ්‍රාවකෙක්. දැන් මෙතන මෝහාන්ධකාරයේ හාත්පස වට කරලා නැති ශ්‍රාවකයා තුල මේ රූප ඇත්තෙක් වෙනවා හෝ අරූප ඇත්තෙක් වෙනවා හෝ එහෙම කිසිම හැඟීමක් නැහැ. මේ ඔක්කොම හිතින් හදාගත්ත සංඥාවන් මත ගොඩනගෙන දේවල් කියලා දන්නවා. එතකොට මේ සියල්ලම හැඟීම් ගොඩක් කියලා දන්නවා. එතකොට මේ සියල්ලම හැඟීම් ගොඩක් සම්පූර්ණ හිත තුළ ඇති වෙන නාම ධර්ම තොගයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ සත්‍ය වශයෙන් ලෝකේ පවතින යථාර්ථවාදී දෙයක් නෙමෙයි කියලා ඒ ශූන්‍යතාවය අවබෝධ කිරීමත් එක්කම දැනගන්නවා. එතකොට ශූන්‍යතාවය අවබෝධ කරන කෙනෙක් මොකක්ද මේ ශූන්‍යතාවය කියලා දැනගන්න ඕන. ඇත්තටම ශූන්‍යතාවය කියන එක කේන්ද්‍රගතව ඉලක්කගතව පැහැදිලි කරනවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයන් පිළිබඳව ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් හැටියට යා පිළිගන්න ලෑස්ති නැහැ. ආත්මයක් විදියට හරි ආත්මයට අයිති දෙයක් විදියට හරි යා පිළිගන්න ලෑස්ති නැහැ. මොකද යා රූපේ අනිකුත් ස්කන්ධයන්ගේත් යථාර්ථය දන්නවා. ඉතින් ඒ නිසා යාට ආත්මයක් විදියට හෝ ආත්මයට අයිති දෙයක් විදියට මේවා පේන්නේ නැහැ. ඒක අර හාත්පස ප්‍රඥාව වට කරලා හාත්පස අවිද්‍යාව අන්ධකාරයෙන් වට කරලා ඉන්නකොට එයා රූපය වේදනාව සංඥාව සංකාර විඥාන කියන පංචස්කන්ධය තුල ශුන්‍යේනවා අත්තේනවා අත්තනීයේනවා ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් ඇතැයි සාරයක් තියනවා යයි හොයාගෙන එයා හිතුවට දැන් හාත්පස ප්‍රඥාවෙන් ආලෝකමත් වෙනකොට දැන් ඉස්සලා කිව්වේ මෝහාන්ධකාරයේ හාත්පස වටරලා තියෙද්දී එයා ආස්වාදයේ තුල මුසපත් වුණාට පින්වත්නි ප්‍රඥාව හාත්පස වට කරලා ඉද්දී ආස්වාදයේ තුල ආදීනව දකිමින් නිස්සරණයයි එයා දකින්නේ. එයාට ආදීනවවත් නිස්සරණයවත් පෙනුන්නේ නැහැ මෝහාන්ධකාරයේ වට කරලා තිබුණ නිසා. දැන් මෝහාන්ධකාරයේ අයින් වෙලා යනවා ප්‍රඥා ලෝකයෙන් ආලෝකමත් වෙනකොට එතකොට එයා ආස්වාදයේ හැටියටත් දකිනවා ආදීනවේ හැටියටත් දකිනවා. ඒ නිසා මේවා කෙරෙහි පවතින නිස්සරණයයි වටින්නේ. නිස්සරණ කියන්නේ මොකද්ද? නිස්සරණ කියන්නේ මේවා කෙරෙහි පවතින චන්දරාගය දුරු කරගන්න එක. චන්දරාගය දුරු කර ගැනීමයි වටින්නේ කියලා ඒ ශ්‍රාවකයාට කල්පනා වෙනවා, දැනෙනවා, හැඟෙනවා. ඒ හැඟීමත් එක්කම සම්පූර්ණයෙන් මේ ශ්‍රාවකයා Tamanගේ ජීවිතේ අවබෝධයේ පැත්තටම විවෘත කරගන්නවා. ඒතොර මේ අවබෝධයේ පැත්තට විවෘත කරගන්නකොට මේ ඔක්කොම මුළු විශ්වය පුරාම ක්‍රියාත්මක වෙන්නේ හුදු නාම ධර්ම ටිකක් මිසක් වෙන කවර දෙයක්වත් නෙමෙයි. සිතින්ම ලෝකය මවාගෙන ඒ සිතින්ම ලෝකයේ තුරුල් කරගෙන සිතින්ම ලෝකය අල්ලගෙන ඉන්නවා කියලා දැනගන්නවා. ඒ දැන ගැනීම තුල තමයි එයා තුල විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරන්නේ. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරාට පස්සේ එයා ਸਰව ශූන්‍යතාවයක් දකිනවා. සියල්ල තුලම යථාර්ථය નિરાයාසයෙන් දැනගන්නවා. අමුතුවෙන් ආයේ භාවනා කරලා උපදව ගන්න දෙයක් නැහැ. નિરાයාසයෙන් ඒ බඳු හිතක් උද්ගත වෙලයි තියෙන්නේ. ඒ තමයි අවබෝධයටපත් වුණු නිකලෙස් වුණු මුනිවරයෙක්ගේ චින්තනයේ ස්වභාවය. ඒ බඳු තත්වයකට අපේ හිත සකස් කර ගැනීම පිණිස මේ උතුම් බුද්ධ දේශනා උපකාර වේවා කියලා අපි